උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කැකිරාවේ පදිංචි WMW රංජිත් බණ්ඩාර මහතා සහ එම මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 4කට පෙර එනම් 2017 වර්ෂයේ ජූනි මාස 11 වන දින පරලොව සැපත් වෙල්ලක්කට්ටු මැණිකේ මහත්මියට සහ මීට වසර 50කට පෙර පරලොව සැපත් වූ WM ධනවර්ධන බණ්ඩාර මහතාට මේ පින් අනුමෝදන් වී උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. මීට වසර 28කට පෙර පරලොව සැපත් EL නිකුලස් අප්පුහාමි මහතාට සහ වසර 23කට පෙර පරලොව සැපත් JAG ලොකුමැණිකේ මහත්මිය, NA ඩිංගිරි මැණිකේ මහත්මිය, ශීලා ලියනගේ මහත්මිය, ප්‍රේමා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින WM අතුල බණ්ඩාර මහතා ඇතුළු සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත්, ලීලා ලියනගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස හේතු වාසනා වේවා. මේ දිනවල පැතිරී පවතින කොරෝනා රෝගයෙන් පෙළෙන සියලුම ලක්වාසී ලෝකවාසී සැමටත් ඒ වෙනුවෙන් අප වී සේවය කරන ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සුවවිරුවන් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා අමතෝගදා අමත පරියෝස්සානාති. මේ ධර්ම දේශනා වේ අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ලබා දුන්න මාතෘකාවට අනුකූලව කරන ලබන ධර්මානුශාසනාවක් මේක. මේ පිළිබඳ පඨම සහ ဒုတိ ය කියන මරණ සති සූත්‍ර දෙක ආශ්‍රයෙන් කළා වූ ධර්මදේශනා දෙකක් වෙන වෙනම තිබෙනවා මින් පෙර. ඒ එකක් පාසා වෙනම කළදී වෙනස් කරමින් අනවශ්‍ය කොටස් බැහැර කරමින් වෙන්න ඕන කොටස් පිළිබඳව වඩාත් පැහැදිලි කිරීමක් කරන එක තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. මේ කියවනින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ මහණනි මේ මරණ සතිය කියන එක භාවිතා කරන්නේ නම් සහ බොහෝකට භාවිතා කරන්නේ නම් ඒ ප්‍රතිඵලය මහත් වූ ආනිසංස එකක් සහ එය නිවනට මඟ නැත්තම් බැසගත්තේ වෙයි, නිර්වාණය කෙලවරකට ඇත්තේ වෙයි කියලායි තිබෙන්නේ. දෙකේම ආසන්න වශයෙන් මේක තිබෙනවා. පළවෙනි එකේ ඊට පස්සේ ප්‍රශ්න 6ක් 7ක් තියෙනවා. මහණනි ඔබ මරණ සතිය භාවිතා කරනවාද? ඉතින් එක භික්ෂුව උත්තර දෙනවා. මම භාවිතා කරනවා. කොහොමද භාවිතා කරන්නේ? ඉතින් ඔවුන් පෙන්වන උත්තර 6ක් 7ක්ම තියෙනවා. මෙසේ මරණ සති වඩන අය පමාවී මරණ සතිය වඩන්නන් කියලා ඒක පිළි අරගෙන නැහැ බුදුරජාණන් වහන්සේ. ඒකේ පවතින්නේ මම දවසක් ජීවත් වෙනවා නම් ඇති. මම රාත්‍රියක් ජීවත් වෙනවා නම් ඇති. මම ඒක දවාලක් ජීවත් වෙනවා නම් ඇති. මම බත් 4 පිඬ 5 පිනක් වළඳනකන් ජීවත් වෙනවා නම් ඇති.
එක පිටක් වළඳලා ගිරණකන් ජීවත් වෙනවා ඇති මරණයටපත් වෙන්න කියලා. එහෙම ඔවුන් කතා කරලා තිබෙන්නේ මේ වර්තමාන සමාජයේ කතා කරන මේ මරණය කියන එකමයි. ඔබත් ගිහින් අහලා බලන්නකෝ ආමගුල් උත්සවයක. එහෙම නැත්නම් සමහර වෙලාවෙ පැහැදිලි කරන අය ගාව කවදාවත් අපට සසිහියෙන් මොහොන දෙන්න බැරි නැත්නම් අපි දන්නේ නැති ජීවිත අවසානයේ කවදා හරි සිද්ධ වෙන මරණයක් ගැන අද හිතා ඉන්න එක. මම මහරු වෙනවා, මම මැරෙනවා, මම ලෙඩ වෙනවා කියලා හිතන්නලු. නමුත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි කළොත් මොකද පෙන්වන්නේ? දැන් ඔය කියන සිවස් 5ක් 6ක් 7ක් 8ක් තිස්සේ ඔය කියන මරණයේ මරණ සති කියන එක කියා හිටියා. කවුරුත් ආමත ඕගදා නිවනට බැසගත්තේ නිවන් කෙලවරකට මේ කටයුත්ත සිද්ධ වුණේ නෑනේ. එහෙමයි අපි මේ බුද්ධ වචනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න, ඒක විශ්වාස කරලා මේක වෙන්න පුළුවන් කොහොමද බලන්න. අන්න එතකොට පඨම මරණ සති සූත්‍රයට එහාගේ ද්විතීය මරණ සති සූත්‍රයේ තව රහසක් තියෙනවා. ඒක මෙතෙන්ට එකතු කරගත්තාමයි තේරෙන්නේ. සැබෑවටම මොකද්ද මේ මරණ සතියෙන් වෙන්න ඕන කියන එක හොයාගන්න වෙනවා. ඒකෙත් වෙන්නේ අර මම කියපු කාරණේට ආසන්න කාරණයක්මයි. ඒක හැබැයි අර භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරලා නැහැ. ඒකට වෙනත් කාරණයක් පෙන්නනවා. ඒක තමයි වඩාත් පැහැදිලි. මහණෙනි යම් කිසි කෙනෙකුට එදා කෙනෙකුට ඔබටත් මේක හරියනවා. මොකද්ද? දිවා රාත්‍රී දෙක එළඹෙනවා මාරුවෙන් මාරුවට. මේ දිවා රාත්‍රී දෙකේදීම දිවා කාල අවසන් වී රාත්‍රිය එළඹුණාම හෝ රාත්‍රී අවසන් වී දිවා කාලය එළඹුණාම සර්පේකුගෙන්, ගෝනුස්සෙකුගෙන්, හිකණලෙකුගෙන්, පත්තෑයෙකුගෙන් හානියක් වෙලා මරණයටපත් වෙන්න පුළුවනි. පයලිස්සා වැටීමකින්, අජීර්ණයකින්, වාපිත් සෙම් කිපීමකින් මම මේකේ ටින් කියන්නේ මරණයටපත් වෙන්න පුළුවනි. දවල් හෝ රෑ. එතකොට සිහිපත් කරන්න කියලා තියෙන්නේ මරණයටපත් වෙන මොහොතේ අකුසල් ප්‍රහීන නැද්ද? එහෙනම් ඒ අකුසල් ටික ප්‍රහීන කරන්න අප්‍රමාද වෙන්න කියලා තියෙනවා. මොකද්ද මේ රහස? අකුසල් ප්‍රහීන නැත්නම් මරණයටපත් වෙනකොට අකුසලයෙන් මරණයටපත් වෙනවා. එහෙනම් පවින් ඔබ දන්න පරිදි නම් පවෙන් පරලොව ගිහින් දුගතිගාමී වෙන්න සිද්ධ වෙනවා. ඒ අකුසල් සහ කුසල් කියන්නේ පව්පින් දෙක වශයෙන් අර්ථ ගැන්වුවොත්. නමුත් ආර්ය සත්‍යයනකොට මම දකිනවා සත්වයාට ජාති මරණ ගෙනත් දෙනු ලබන්නේ උපාදානයේ විසින් කියලා. එහෙනම් යම් උපාදානයක් වෙද්ද කාම උපාදාන, දිට්ඨි උපාදාන, ආත්ම උපාදාන, සීලබ්බත උපාදාන කියලා හතරස් වෙන්නනවා. උපාදානයෙන් පරලෝ යන්න ගොත් උපාදානස්සකෝ අහං වක්ඛ්‍ය උප්පත්තිම් පඤ්ඤාපේමි. පුනර්භවයක් ඒ උපාදානයට අදාළ ආකාරයේ තුන් භවයේ උත්පත්තියක් හම්බ වෙනවා. නෝ උපාදාන නැත්නම් උත්පත්ති හමු වෙන්නේ නැහැ. දැන් මේක යකට පෙන්නනවා මෙහෙම මරණ සතිය භාවිතා කරන්නේ නම් සන්තෝෂෙන් සතුටින් ඉන්න. මොකද නිවන කෙලවරකට නිවන බැසගෙන ඇත්තේ වෙයි. දැන් මොනව වැඩුවොත්ද එහෙනම්? මොනව වැඩුවොත්ද? පරලෝ යන්න හේතුවක් නැති කරගත්තොත්. පරලෝ යන්නේ දෙපයින් නොවේ, පරලෝ යන්නේ කයෙන් නොවේ කියලා මම දේශනා ගණනාවකදී විහිළුවට වගේ කියලා තියෙනවා.
සෝකායස්ස බේදෝ පරම්මරණා කය බිඳිසුන මරණයෙන් පසු පරලෝ යන හැටි පෙන්වන්නේ බුදුන් වහන්සේ පුඤ්ඤකිරිවත්ත සූත්‍රවල පාපයෙන් අල්ප වූ පිනෙන් මධ්‍යම වූ පිනෙන් උරුම වූ පිනෙන් තව එහා පැත්තට වෙනස් සූත්‍රකයෙන් ගත්තොත් ධානයෙන් පවේ උපාදානයෙන් පිනේ උපාදානයෙන් ධානයේ උපාදානයෙන් උත්පත්තිම් පඤ්ඤාපේමි. දැන් එහෙනම් එයාට පැවිද්ද හිටියට ජීවිත අවසානයේ මේ එකකින් පරලෝ යන්න සිද්ධ වෙනවා. පරලෝ යනවා නම් අමතෝකද අමත පරිවර්තසානා වෙන්නේ නැහනේ. එහෙනම් ඒ වගේ ඔබටත් මටත් දවල් හෝ රාත්‍රියකදී කිසියම් හේතුවකින් ඉදිරි ජීවිතේ කවදා හෝ දවසක මොකද මේ ඉපදුනේ මොකටද? තව විවිධ කාරණා කටයුතු කරගන්න පුළුවෙනි. උපපත් සමග යන පාරවල් වෙනස් වෙන්න පුළුවෙනි. අර කරුණක් කියන්නම් කවදත් නොවන බොරු ඉපදුණු කෙනා ජීවත් වෙයි මැරෙනතුරු කියනවානේ. මුහුණ දෙන්න දවසක් එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි එදාට ප්‍රශ්නයක් තියෙන්නේ ඒ මොහොතට පව આવොත් නැත්තම් මේ උපාදානයක් ආවොත් එහෙනම් බෞද්ධකමේ මහානකමේ ගත්ත ප්‍රතිඵලයක් නැහැ එහෙනම්. එහෙනම් මේකෙන් නොකිය කියන්නේ අකුසල් ප්‍රහීන කිරීම සඳහා මරණ සතිය වඩන්න. හොඳයි ඔබ ඔබේ සමාජයේ ජීවත් වෙලා එහෙම අර්ථයකින් මරණ සතිය ගැන අහලා තියෙනවද? අර අවමගුල් උත්සවයේදී මම මැරෙනවා කවදා හරි කියලා හිතන්න. එහෙම නැත්නම් මම මහලු වෙනවා මැරෙනවා ලෙඩ වෙනවා කියලා දැන් හිතන්න කියලා උගන්වන අය මොනවද මේ අපට උගන්වලා තියෙන්නේ? නොගැඹුරු දෙයක්. අර භික්ෂුන් වහන්සේලා 6-7 දෙනා බුදුන් වහන්සේට වදාලා වගේ. ඔවුන් හිතෙන් හිතන දේ තමයි. ඔවුන් කතා කරන්නේ ජීවිතය අවසානයේ මරණය ගැන. නමුත් මේ වචනෙට මම අර්ථයක් විශේෂයෙන් පැහැදිලි කරලා දීලා තිබෙනවා. ඇයි මෙහෙම බුදුන් වහන්සේ වදාළේ කියලා. සෝ කායස්ස බේදෝ පරම්මරණා. මේක තේරෙන්නෙත් නෑ බොහෝ දෙනාට. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. ඔහු හෝ ඇය කය බිඳී සිදුවෙන මරණයෙන් පසු. කය බිඳී සිදුවෙන මරණයෙන් පසු තමයි අර පවෙන් පිනෙන් ධානයෙන් uppajjati. දුග්ගතින් සුග්ගතින් දිව්‍ය සහව්‍යතං බ්‍රහ්ම සහව්‍යතං. ඒක ඇතුලේ තියෙනව නේද රහසක්? ඇයි මේකට විශේෂණ පදයක් යෙදුවේ කය බිඳී සිදුවෙන මරණයෙන් කියලා. කය බිඳී සිදුවෙන කියලා. මරණයට. ඒ තුලින් මා දකිනවා අපි තුල කය නොබිඳී සිදුවෙන මරණයක් තියෙන බව. අන්න ඒ කය නොබිඳී සිදුවෙන මරණය යොදා ගන්න පුළුවනි අපට අර අවසාන මොහොත එළවෙන විට පරලෝ යන්න අකුසලයක් නැති තැනටපත් වෙන්න. ඒවා ප්‍රහීන කරගන්න. ඒ නිසා මම දකිනවා මේ බුදුදහම තුල ජීවිතේ පුරා කරන්න තියෙන එක වැඩක් දවසට සැරයක් කරන්න තියෙන වැඩක් වශයෙන් නෙමෙයි පවතින්නේ. මොහොතක් පාසාම උපදින මරණ සිද්ධියක් සිදු වෙනවා. ඒ මොහොතේදී හටගත්ත දේ සම්බන්ධයෙන් ප්‍රහීන වීමක් සිද්ධ වෙන්න වෙනවා. කුමක්ද ඒ? මොහොතක් පාසා සිදු වෙන දේ. එයත් අටුවාවක තමයි සඳහන් වෙලයි කියලා මට තොරතුරු හමු වෙලා තිබෙන්නේ.
බුදුන් වදාළ ධර්මයේ පොතේ තිබෙනවා ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ. නමුත් මේවා නිසා නෙවෙයි අපි මේක පිළිගන්නේ. අපි ළඟ සිදුවෙනවද මේක? ඒ නිසායි පිළිගන්න ඕන නැත්තක්. දැන් ඔය කියමනට කියන්නේ මරණයටපත් වෙනවා වගේම ජීවත් වෙනකොට සිතින් දහස්වර මෙරි මෙරි උපදිනවා කියලා. ඒ කවියෙන් කියන උපත මරණය බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල කොහොමද පවතින්නේ? කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධයන් හටගන්න කල්හි දිරණ කල්හි මියාන කල්හි. හටගණ්ඩ දිරන්ඩ මේ අන්ඩ අවුරුදු 100ක් දෙන්නේ නෑ. 50ක් දෙන්නේ නෑ, 10ක් දෙන්නේ නෑ, 5ක් දෙන්නේ නෑ, දවසක් දෙන්නේ නෑ, පැයක් දෙන්නේ නෑ. අසුරු ගසනවා. කනේ කනේ ත්වං. මහන සනයක් සනයක් පාසා ඔබද උපදින්නෙහිය, දිරන්නෙහිය, මැරෙන්නෙහිය. මේකට මොකද්ද කියන්නේ? මේක කොහොමද නිවනට බැසගන්නට, නිවනට කෙලවර කරගන්නට අකුසලයන්ගේ ප්‍රහීන කිරීම සඳහා යොදාගන්නේ? ඒකයි ධර්මයේ වටහා ගැනීම කියලා කියන්නේ. එතකොට එහෙනම් අපට ඉගෙන ගන්න වෙනවා අපි තුල සිදුවෙන්නා වූ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම. ඒක සතියක් නැතුව මරණය සහ සතියෙන් මරණයට පත් වෙන හැටි හොයන්න වෙනවා. ඔබට මේක තේරුම් ගන්න පුළුවනිනේ. කොහොමද තේරුම් ගන්නේ? සත්වයකට ප්‍රසාද රූප 6 නිසා, ප්‍රසාද කියන්නේ ඇස කන නාසය දිව කය කියලා කතා කරන්නා වූ අරමුණු ගන්න පුළුවන් අවස්ථා 6 නිසා, ඒවයින් හමු වෙන අරමුණු නිසා ඒවා විඳින්ට යාමේදී වේදනා 6කුත්, හඳුනන්ට යාමේදී සංඥා 6කුත්, ඇලෙන්ඩ ගැටෙන්ට යාමේදී සංකාර 6කුත්, ඒ 3-4න් සිදුවන කාරණය දැනගැනීමේදී විඥාන 6කුත් පහළ වෙන බව තථාගතයන් වහන්සේ වදාරනවා. ඒකට අපේ රටේ මේක ටිකක් කියන්න කම්මැලි. තථාගතයන් වහන්සේ එහෙම වදාරලා තිබුණාට 56ට පෙර සිංහල පරිවර්තනයක් තිබුණේ නෑනේ. සිංහල පරිවර්තනය ලියනකොට මොකද්දෝ කම්මැලිකමකින් මේ වේදනා 6 පහළ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නම් වූ අරමුණු නිසා බව කියන්නේ නැහැ. නිකම්ම වේදනා 6ක් කියනවා. මොනවද දොරවල් 6න් විඳින්නේ කියලා තේරුම් ගන්නකෝ. දොරවල් 6න් කවුරු ශරීරය විඳින්නේ නැහැ. මන්දනේ මම නම් බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පින්තූරයක් හෝ පිළිමයක් ඔස්සේ දැක්කහම ඒ රූපේ තියෙන අසිරිමත් බව, දැන් අපි කියමුකෝ අවකන පිළිමේ නැත්නම් මහමෙවුනා වෙන්නේ පිළිමේ කියලා. ඒකේ පවතිනා වූ කලා ශිල්පිය විඳිනවා. මට එතකොට මම මගේ රූපේ විඳින්නේ නැහැනේ, අර බුදු පිළිමේ තියෙන හැඩේනේ විඳින්නේ. ඊළඟට මේ තරම් සිව්මැලිද කළුගල් කියලා ගීතයක් ඇහුනොත් එහෙම ඒකේ තියෙන ඒ ගීතවත් භවයේ තියෙන රහස් ටික විඳිනවා. එතකොට මම විඳින්නේ කන නෙමෙයි, ශබ්දේනේ, ශරීරේ නෙමෙයිනේ. මෙසේ අනිත් අත්වලට තේරුම් ගන්න පුළුවන්ද? ගන්ධය කියන්නේ ගඳ සුවඳ දෙකට. එතකොට ඒ හමන ගන්ධය ගඳයි සුවඳයි කියලා විඳිනවා. රසය කියන්නේ රස තිත්ත විවිධ වේලට විඳිනවා. පහස කියන්නේ නියග සහ කෙස් අගැරණයට කයේ ඕනෑම තැන දැනගන්නා වූ සරල සහ ගැඹුරු තැන දක්වා පහසට. එසත් දොරවල් 5ට අරමුණු 5ක්. අරමුණු 5 නිසා පහළ වෙන සිත විඳිනවා. බාහිර දේ නිසා පහළ වෙන සිත විඳිනවා. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ. එහෙම නැතිවම මනෝද්වාරයට බාහිර අරමුණක් නැතුව මේක පහළ වෙනවා.
කල්පනාවේ සහ නින්දෙදී. එතකොට විඳින්නේ බාහිර දෙයක්ද ශරීරයේද? නෑ, ඒ හීනෙන් පේන කල්පනාවට එන අරමුණ. මේ නිසා අපට තේරෙනවද අපට රූපත් 6ක්, ඒ නිසා වේදනත් 6ක්, සංඥාවත් 6ක්, සංකාරත් 6ක්, විඥානක් 6ක් කියලා ඔබ පිළිගන්නවද? පොත් 1000ක හරි 1000ක් කට්ටිය මෙහෙම නෙවෙයි කීවත් ඔබ පිළිගන්නවද මේක තමයි ඇත්ත කියලා? එතකොට එහෙම විඳින්න ඇලෙන්න ගියාම තමයි අර රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හා ච ඉමේ තණ්හා කායෝ තණ්හා 6ක් හටගන්නේ. දැන් ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියලා නේද තියෙන්නේ? එහෙනම් දොරවල් 6න් හටගත්තා වූ රූපේ, ශබ්දේ, ගන්ධයට ඇලුනා වූ තණ්හාව තමයි නැති කිරීමෙන් නිවන් ලබන්න වෙන්නේ. දැන් පංචස්කන්ධ විග්‍රහයේ කම්මැලි වෙලා වේදනා සංඥා සංකාර නාම කියලා රූප කියන්නේ නැතු රූප ශරීරයකට ගත්තාම ඒ අය කොහොමද මේ 6 විද තණ්හාව නැති කරන්නේ? ඇයි මම මෙහෙම කියන්නේ? මා පිටක සම්පදාලේන බුදුන් වහන්සේ පිටකයේ තිබුණා කියලා හරි බුදුන් වහන්සේ වදාලා කියලා හරි නෙවෙයිනේ පිළිගන්න කියලා තියෙන්නේ. බුද්ධෝපදේශා, සංඝෝපදේශා, සම්බහුලත්තේරෝපදේශෝ, ඒකත්තේරෝපදේශෝ අපට බණ හම්බ වෙන හැටි. බුදුන් වදාළයි කියලා, ආර්ය මහා සංඝරත්නය වදාළයි කියලා, මහා සංඝරත්නය වදාළයි කියලා, එක හිමිනමක් වදාළයි කියලා. අපට අද කාගෙන් හරි පොතෙන් හරි හම්බ වෙන්නේ. මේ අපි බණ කියනකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරලා තිනවා කියලානේ කියන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ මෙහෙම වදාරලා තිනවා. ඒක තමයි. එහෙම කීවට පිළිගන්නේ නැතිව, ප්‍රතික්ෂේප කරන්නේ නැතිව, ධර්මයට විනයට සත්ව ශාසනයට ගැලපේ නම් පමණක් කියලා ඇයි නිදහසක් දීලා තියෙන්නේ? ඇයි මේ නිදහස පාවිච්චි කරන්නේ නැත්තේ බය නැතුව? දැන් පස්වග තවුස ඔක්කොම ටික අත්කිලමතාන යෝගයෙන් නිවන් දකින්න ලෑස්ති වෙලා හිටියා. සිද්ධාර්ථ ගෞතමයෝ තනි වෙනවා. ආරගොල්ලෝ වැඩි දෙනෙක් කියන මතේ ඒක මම පිළිගන්න ඕන කියලා ගියා නම් වැඩේ කරනවද? නෑ, බහුමතේ වැරදි නම් තනි මතේ හරි නම් ගෙනියන්න ඕන. මම ඔබට ශක්තියක් දෙන්න මේ කියන්නේ. ඔබට මේ ගෞතමයන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් එහාත් මේ ජීවිතය තුළ මේ වදාළ මරණ සතියෙන් අමතවගදා අමත පරිවසානා වෙන්න ඕන නම් මේක පැහැදිලි කරගන්න ඕන. වැරදි එකක් ලියන්න කියන්න පාඩම් කරන්න ලකුණු ගන්න පුළුවෙනි. හැබැයි ඒකෙන් මේකට බැස ගන්න බෑ. ඔය අපේ රටේ වුණ දේ ලීවා කිව්වා පාඩම් කරා පාස් වුණා පාණ්ඩිත්‍ය පෙන්නුවා පෘථග්ජන භාවයෙන් එහාලට යන්න බැරි වුණා. ඇයි? අනුගමනීය තැනට යන්න බැරි වෙනවා. එහෙනම් දැන් අන්න මේ අරමුණට කියන නම මොකද්ද? මේ සිද්ධියට කියන්නේ මොකද්ද? අසුරු ගසන සැනකින් රූපය මුල් කොටගෙන, රූප අරමුණ මුල් කොටගෙන, ශබ්ද අරමුණ මුල් කොටගෙන, වේදනාව, සංඥාව, සංකාරය ඇති වී ඒ සිද්ධිය සිදුවන ආකාරය විඥාණයෙන් දැනගෙන කැමති වුණත් නැකමැති වුණත් මැරෙනවා. ස්කන්ධ පහෙන් පහ මැරෙනවා. බුදුන් වහන්සේත් අදාරනවා මහණෙනි සිතයයි මනෝයයි විඥානයයි කියන ලවිද හටගත්ත ගමන් වෙනස් වෙනවා. උපමාවක්වත් කරන්න බෑ. ලහු පරිවත්තං. එහෙනම් අපට ජීවිතේ උපත්සහ මරණ එකක් තිබුණාට ස්කන්ධ පංචකයේ මරණ සංඛ්‍යාව අසීමිත සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ මරණය අවසානයක් නැතුව සසර පවත්වන සම්බන්ධයක් බවට පත් කරන්නේ මොකක් නිසාද? මේ මරණ ස්කන්ධ පංචේවා දෙකක් අතර මරණයක් තියෙනවා, අතරක් තියෙනවානේ. මොකද්ද අතර සම්බන්ධය කරන්නේ? ඒ ස්කන්ධ පංචකයේ මරණයට පත් වෙන්නේ නැතුව උපාදානස්කන්ධය බවට පත් වී අවසන් වෙන විට ඊළඟ සසරට සම්බන්ධයක් ඉතුරු කරන නිසා. ඒක තමයි යටින් යන පැවැත්ම.
ඒක තමයි මෙලෝ වශයෙන් ජීවිතයේ අවසානයේ දක්වා ගන්න. ඊට පස්සේ කායත ඇරුණත් එතනින් එහා පැත්තටත් මේ පුනර්භවය ලබා දෙන්නේ අර ඇතුළතින් ඇති කරගත්තා වූ පැවැත්ම. දැන් එහෙනම් අර සූත්‍රයේ ආශ්‍රයෙන් අපි ගනිමු මේ අකුසල් තියනවාද ප්‍රහීන වෙලා නැතුව කියන වචනේ තේරුම පව් විතරක් නෙමෙයි කියලා. උත්පත්තිය ලැබෙන්නේ පවෙන් පිනින් ධානයෙන් නම් ඒවා උපාදානයේ මත නම් උපාදානයේ පාපයයි කියන අර්ථයට එන්න. දැන් උපාදානයේ වීම සිදු වෙන්නේ ස්කන්ධ පංචකය තුල. එතකොට පමාව. එතකොට මරණ සතියක් නැහැ. අන්න ස්කන්ධ පංචකය හටගෙන නැසෙද්දී උපාදානයේ නොවී මැරෙන්න පුළුවන් නම් එතකොට බණ තේරෙන්න ඉස්සලා එකතු කරගත්තා උපන්න කුසල් ඒ මොහොතේ දුරු කරගන්න පුළුවන් වෙයි. විතරක් නෙමේ නූපන්න කුසල් නූපදවාගෙන ඉන්නත් පුළුවන් වෙයි. හොඳයි එහෙම තිබුණාද බණ තේරෙන්නේ පෙර ඔබට? නෑ. බණ තේරෙන්න පෙර පුද්ගලයාට කියන්නේ පමා වූ පමාද විහාරී. පමාද විහාරී කියන්නේ ප්‍රමාදීව වාසය කරන. එතකොට මොකක්ද ප්‍රමාදය? ඒක අපි කතා කරන සිංහල ප්‍රමාදය නෙවෙයි. වෙලාව පසු වැඩ කිරීම නෙවෙයි. මේ ස්කන්ධ පංචකයේදී අනාගත ඵලයක් ලබන්නට හේතුවක් චිත්තාභ්‍යන්තරයට සංගවා අවසන් කිරීම ප්‍රමාදයයි. ඒක පංචස්කන්ධය තුළ සිදු වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය තුළ සිදු වෙනවා. අන්න එහෙම අනාගත භවයක් හදන්නට හේතු ඉතුරු කොට ස්කන්ධ පහ උපාදානස්කන්ධ මේ යනවා නම් එතන මරණ සති නැහැ. එතන ප්‍රමාද වී තමයි මේ යන්නේ. ඒ තමයි සතිය නැතිකම. එහෙම වෙන්නේ සතිය නැති නිසා. දැන් එහෙනම් මරණ සති කියන වචනේ තේරුම් කරලා තිබෙන්නේ එහෙමනම් ස්කන්ධ පහ හටගෙන නැසෙන විට අනාගත ඵලයක් ඉතුරු නොවි මේ යන්නට එතෙන්ට සිහිය ගේන්න ඕන. ඒක මරණය. අරක මරණය නෙවෙයි. ඒ නිසා අපට සිතින් මිය ගියත් කයෙන් මිය ගියත් කර්ම බීජ ඉතුරු වෙන නිසා සසරක් පවතිනවා. අන්න දවල් රෑ දෙකේ කොයියම් මොහොතක සමුගන්නකොට අපට මේ තබාගත්ත මේවට කියන්නේ අபிසංකාර කියලා. මේ යලි හට ගන්න තබා තිබෙන හේතු වලට කියන්නේ තුන් ආකාර අபிසංකාරයක්. බරපතල ලෙස පව් කළේ නම් ඔහුට බලවත් අපුණ්‍ය අபிසංකාරය. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් උපාදානයේ තුල නම් පින් කළේ ඔහුට පුණ්‍ය අபிසංකාරය. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ධාන කුසල නම් වැඩි ඔහුට ආනිජ්ජ අபிසංකාරය. මේ අபிසංකාර තුනෙන් එකකින් පරලෝ යන එක මරණ සති නෙවෙයි. අමතෝගදා අමත පරියෝසානා හම්බ වෙන්නේ නැහැ. එහෙනම් හම්බ වෙන්නේ මොකද්ද? භවගාමී, අපායගාමී, සුගතිගාමී, එහෙම නැත්නම් ධානගාමී. මේ ගාමී භවයේ පාරවල් තුනක් තිබුණාට බුදුරජාණන් වහන්සේ තුන් දෙනාටම උපාදානගාමී කියලා කියනවා. ඒ ඔක්කොටම එහෙම ජීවිතයෙන් එහා පැත්තට පුනර්භවයක් හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ මරණ සති බහු භාවිතව බහුලීකතව කරපු නැති නිසා. ඒ නිසා ඊට අදාළ මහත් ඵලයේ මහානිසංසය හිමි වෙන්නේ නැහැ. දැන් ඉතින් මේක තේරුම් ගත්තාම මට නම් තේරෙන්නේ බුදුදහම ඔක්කොම ඉගෙන ගත්තයි කියලායි. අය හතිපට්ඨාන 7ක් 8ක් 4ක් හොයන්න ඕනේ මේ පාවිච්චි කරන්නේ සිහිය කියලා තේරෙනවා නම් සිහියෙන් කටයුතු කිරීම කියන එක මෙතන ක්‍රියාත්මක වෙනවා. හොඳයි ඔබ මොනවද කළේ බණ බුදු බණ තේරෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙනකොට?
මව සමග පියා සමග දරුවන් සමග අධ්‍යාපනය සමග අසල්වාසීන් සමග කටයුතු කිරීමේදී මේ ඔබට හමුවෙන දොරට හමුවෙන දේවල් සම්බන්ධයෙන් මනාපං අමනාපං මනාප අමනාපං කැමති වුණා අකමැති වුණා කැමති අකමැති වුණා ඇලුනා ගැටුණා මුලා වුණා නොදැනෙන්නම පස්සේ ගන්න හේතුවක් ඉතුරු වුණා මම හොඳ වැඩක් කරන්නම් කෝකෝ මට වෙලාවක් ආවයිකෝ ඕක මං ලේසියෙන් අරින්නේ නැහැ අර ඔය වචනෙන් කියන්නේ දැන් ඉවර කරන්නේ නැහැ පස්සේ ගන්න තියෙනවා බැන්නොත් හිතේ තියන් ඉන්නවා හරි ආය හම්බුන දවසට දෙකක් කතා කරන්න ගැහුවොත් ගුටි කාලා ගෙදර යනවා තනියෙන් බැරි නිසා වෙලාවක් වෙනකන් ඉන්නවා ගහන්න පිරිසක් එක්කලා ක්‍රියාවට ප්‍රතික්‍රියා දැක්වීමේ පුරුද්ද සංසාරයේ පෘථග්ජනයින් සතු ආයුධය අවිය මේ සසර පවත්තන හැටි නැත්නම් දැන් ඉවරයි යෝක ඔය ඕනෑම දෙයක් හටගෙන ලහු පරිවත්තන් හෙවත් හටගත්ත ගමන් නැසෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක පිළිගන්න නැතුව ඒකට පිටින් ගිහිල්ලා අපි කරන වැරැද්ද නේද මේ සසර හැදෙන්නේ. දැන් ඒකට බුදුබණ නොතේරෙන තාක්කල් මිනිස්සු මොකද කරන්නේ සසරක් හදන එක කියලා ඔබට තේරෙනවද? සසරක් තියනවා නෙවෙයි. පවේ උපාදානයේ ඔස්සේ පිනේ උපාදානයේ ඔස්සේ ධානයේ උපාදානයේ ඔස්සේ උන් කාම රූප අරූප භවත්‍රය ඇවිදින්න සසරක් හදනවා. දැන් අමතෝගදාද අමත පරියෝසානාද නෑ භවෝගදා භව පරියෝසානා. භවයට බැසගත්තේ භවයේ ඇවිදීම කෙලවර කොට ඇත්තේ. මේ රහස එලි කරන්නට නේද බුදුවරයෙක් පහළ වුණේ. බුදුවරයෙක් මේ සිද්ධිය මුල් කොටගෙන මේ පැවැත්මයි නැවැත්මයි පැහැදිලි කරන්න නේද ධර්ම කරුණු පැහැදිලි කළේ. අන්න ඔබට මේ සිද්ධිය තේරෙනවා නම් ඔබ තුළ මේ සිදුවෙන සිද්ධිය තව ටිකක් ගැඹුරින් ඕන නම් මට කියන්න පුළුවනි. තේරුම් ගන්න තරම් වචන තේරෙනවා නම් සහ අරමුණක් තුළ සිද්ධිය තේරුම් ගන්න පුළුවනි නම් ප්‍රමාදය මෙහෙම පෙන්වන්න පුළුවනි. එතකොට තමයි අර අකුසල් රැස්වීම කියන්නා වූ වැරද්ද සිද්ධ වෙන්නේ. එතකොට එතන එහෙම බලපුවම එතන සතියක් නැහැ. මරණයට දැන් බලපුවම මේ ලෝභයේ දේශයේ මෝහයේ මරණයට ලෝභයේ දේශයේ මෝහයේ මරණයට සිහිය තියාගන්න කියලා තියෙන්නේ. ඒවා මැරෙනකොට ඔබ ඉතුරු වෙයි. දැන් ඔබ ඒවා තියාගෙන ඔබ මරණයටපත් වෙනක දිහා බලන් ඉන්නවා. ඉතින් බයේ මරණයටපත් වෙනවා. මේක ජීවිත කාලය තුළම විවරණය කරන්න බෑ. මේක ඇසෙන් කලින් නාසයෙන් දිවෙන් කයෙන් හය පොලෙන් විවරණය කරන්න ඕනෙත් නෑ. එකකින් කිව්වම ඔබ තුළ වෙමින් පැවතුන දේ ධර්මයේ නොතේරෙනවා නම් වෙමින් පවතින දේ මේ නේද කියලා තේරුම් ගන්න. එතකොට එතන බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අමත භාවිතෝ නැහැ, බහුලීකතෝ නැහැ, අමතෝගදා නැහැ, අමත පරියෝසාන නැහැ. ඒක පළමුව තථාගතයන් වහන්සේ පෙන්වනවා සාමාන්‍ය මිනිස්සු තුළ සිදුවෙන ආකාරය. දැන් ඔබට තේරෙනවද මේක ජීවිතයක් තුළ දකින්න බෑ කියලා? මේක දකින්න ඕන මොහොතක් තුළ අරමුණක් තුළ. අරමුණක් තුළ නම් ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ දකින්න ඕන. එහෙම නෙවෙයිද ත්‍රිපිටකයේ පෙන්වලා තිබෙන්නේ? ශරීරය තුළ පෙන්වලා තියෙනවද හැම පොළතැනදීම? රූප කියන්නේ ශරීරය කියලා කතා කරන අය ශරීරය තුළ පෙන්වලා තියෙනවද බලන්න ඒක. චක්කුංච පටිච්ච රූපේච උප්පද්දේ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. සෝතංච පටිච්ච සජ්ජෝත උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. දොරවල් හයටම ඒකට ප්‍රසාදයට අදාළ ගෝචර රූපය නිසා මේ තුනක එකතුව ස්පර්ශ කියලා පෙන්වලා තියෙනවා. ඒකේ උන්වහන්සේ පෙන්නනවා බණ තේරෙන්නේ නැති අය කරන වැඩේ. ඒක මම පැති ගණනාවකින් පෙන්නන්නම්.
ඔබ හිතන් ඉන්නේ ඒක පාපය තුල විතරයි නැත්නම් ඇහැ තුල විතරයි කියලානේ නෑ. ඒක තව ටිකක් ගැඹුරට පෙන්වන්නම් මම තින්නම් කියන්නේ මොකක්ද කියලා. තින්නම් කියන්නේ ඇහි අක්ෂි කාචය හෝ ගෝලය හෝ ඉදිරියෙන් ඔබ දකින අඹ ගෙඩිය හෝ ඒ දෙකට නෙමෙයි මේ ඇසයි රූපේ කියලා කියන්නේ. සෞඛ්‍ය විද්‍යාව හෝ ජීව විද්‍යාවේ ඇස අක්ෂිකාසය අක්ෂිගෝලය වුණාට බුදුදහමේ ඇස මේ ඇස ඇතුලේ පවතිනා වූ කණ්ණාඩිය තුල ඔබ පෙනෙනකොට කණ්ණාඩියට හැකියාවක් තියෙන ඔබ පෙන්වන්න. ඔබේ හැඩය ඒක තුල ඇඳිලා පෙන්නනවා. අතගෑවට මොකුත් අහුවෙන්නේ නැති වුණාට ඒ පෙන්වන්නේ ප්‍රතිබිම්බයක්. ඒ වගේ ප්‍රතිබිම්බයක් පහල කරගන්න පුළුවන් හැකියාවක් ඇස තුල පවතිනවා. මේකට චක්කු ප්‍රසාදය කියනවා. ඒක තමයි බුදුදහමේ ඇහැ. ඒක චෛතසික නෙමෙයි. මරුණාම නෑ. ඒ ඇහි ඔක්කොම සෛල තියෙනවා. නමුත් නැත්තේ ප්‍රසාදය අඩපණ වෙලා නැති වෙලා ගිහින්. මේ ප්‍රසාදයට ඔබ කැඩපතින් මුහුණ බලද්දී ඔබේ මුහුණ කැඩපත තුල පේනවා වගේ ඉදිරියෙන් තියෙන ඕනෑම රූපයක හැඩයේ සෙවණැල්ල පතිත වෙනවා. දැන් ප්‍රසාදයට ගෝචර රූපයත් එක තැන නේද? මේ රටේ කවුරු වෙන මොනවා කීවත් ඒවා ඈතයි ළඟ නැහැ. තම තමන් දන්නා පරිදි හිතලා කියනවා වරුණාම මෙතෙන්ට ඇවිදින්නේ නැහැ. එතකොට මේ ප්‍රසාදයත් චෛසික නෙමෙයි ගෝචර රූපයත් චෛසික නෙමෙයි. තාම දන්නේ නැහැ කවුරුත්. අන්න මේ තවත් මෙතන තියෙන චක්කු විඥාන නැත්තම් ඇහැ නිසා රූප හඳුනන්න පුළුවන් සිත කියන එක. ඒ තුන එකතු වෙනකොට හටගන්න චෛසිකයට පස්ස කියනවා. දැන් මේ පස්සවල රූප නෑ නේද? ප්‍රසාදත් නෑ ගෝචර රූපත් නෑ නේද? ඒවා තියෙන්නේ මේ චෛසිකේ. ස්පර්ශ වුණාම ඉතින් අපට පැය ගණන් යන්න ඕනේ නෑ. විඳින්න පුළුවන්. අම්මද තාත්තද හතුරද මිතුරද ගඳද සුවඳද අපි එතකොට ඇස තුල කන තුල නාසය තුල දිව තුල මේ ස්පර්ශ වෙන හැටි කතා කළා. ස්පර්ශ වුණ දේ තමයි අපි විඳින්නේ. වේදනා. ඒ නිසා අපේක රූප වේදනා, ශබ්ද වේදනා, ගන්ධ වේදනා, රස වේදනා, පොට්ටබ්බ වේදනා, ධම්ම වේදනා කියලා කියන්න පුළුවන්. වේදනාව චෛසිකයක්. විඳීම. වේදනාවට තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ. වේදනා පච්චය තණ්හා. ප්‍රත්‍ය වෙනවා ඇලෙන්න ගැටෙන්න. එතකොට ඇසේ නම් ඒක රූප තණ්හා, කනේ නම් ශබ්ද තණ්හා, නාසයෙන් නම් ගන්ධ තණ්හා. ඒ වේදනා පච්චය තණ්හා කියන්නේ ඒක තමයි. දැන් ඔන්න ප්‍රමාදේ වෙන හැටි. බුදුහාමුදුරුව පහළ නොවන සමාජයේ මිනිස්සයා මේ මෙතෙන්න මේ සසරට ඇලෙන හැටි මේ පෙන්වන්නේ. අසහියෙන් කටයුතු කිරීම. මරණ සතියක් නැති හැටි. තණ්හා වීම තුල අන්නර බැඳෙන්න හේතු වෙන දැඩිව ගැනීමක් සිදු වෙනවා. ඒකට උපාදාන කියනවා. එහෙම වුණොත් අර ස්කන්ධ දෙකක් අතර පරතරයේ ස්කන්ධ පංචකයන් දෙකක් අතර පරතරයක් නැති කරමින් මොකද වෙන්නේ? චිත්තාභ්‍යන්තරේ පවත්තලා භව හෙවත් තණ්හා අනුසයට යනවා. මේකට කියනවා පස්සේ ගන්න ඉතුරු කරනවා කියලා. දැන් මේක මැරුණා නෙමෙයි එහෙමනම්. තණ්හා උපාදාන භව අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ මේකට තමයි. දැන් පව අල්ලගත්තොත් තණ්හා උපාදාන භව පව සිද්ධ වෙනවට කියන නමක්. පිනමමත්යෙන් ගත්තොත් තණ්හා උපාදාන භව පින් සිද්ධ වෙනවට කියන නමක්. ධානය මමත්වෙන් ගත්තොත් තණ්හා උපාදාන භව රූපී ධාන අරූපී ධාන මමත්වෙන් අරගෙන වට නම් උපාදානයනවට කියන නමක්. ඕන එකකට හරි ඒක. ඇසෙන් නම් රූප, කනෙන් නම් ශබ්ද, නාසයෙන් නම් ගන්ධ, දිවෙන් නම් එහෙම උපාදානයට නමක්. මෙතෙන්දී සතියක් තිබුණේ නැහැ. මේ පමාද විහාරී.
දැන් මෙහෙම ළමා කාලේ ඉඳලා මැරෙන කල්ම එකතු කරපුවාම මේ චිත්තාභ්‍යන්තරයට මමත්වෙන් අරගෙන ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් දැන් දවල් හෝ රාත්‍රී මරණයටපත් වෙනකොට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් කායස්ස වේදෝ පරම්මරණ උප්පජ්ජති යන්න වෙනවා. බුදුන් හමු වී ධර්මයේ තේරුම් ගැනීමේ භික්ෂු භික්ෂුණී උපාසක භාවයට පත්වීමේ ප්‍රතිඵලය සාර්ථක කරගන්න බැරි වුණා. නමුත් මේක එක සැරයක් භාවිත නෙමේ භාවේත. භාවිතෝ බහුලී කතෝ. එහෙනම් අර ලෝභ දේශ මෝහ ටික ඇවිදින් අතීතයේ ඇවිදින් ඉවර වී අනාගතයට නොතබා ඉවසන් වෙනතුරු නැවත නැවතත් බොහෝකට භාවිතා කරන්න වෙනවා. දැන් මොකටද සිහිය තියෙන්න ඕන? ස්කන්ධ පංචකයේ උපාදානයේ වී අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වී අවසන් කිරීමටද? නෑ, ඒක පමාද විහාරය. ස්කන්ධ පංචකය හටගෙන අතීතෙන් ආපු දේවල් එතන දුරු වෙන්න අනාගතයට පරපුරක් හදන්න හේතු ඉතුරු නොවි අවසන් වෙන්නට සිහිය. ඒ ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධයක් බවට පෙති මරණයටපත් වීම මරණ සති කියන්නේ නැහැ. එතකොට ආයෙත් අකුසල් ඉතුරු වුණා, හේතු ඉතුරු වුණා. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වලා තිබෙන්නේ ජීවිතේ කොතන හරි මේ සමුගන්න මොහොතට ප්‍රතිසන්දිය සඳහා එන්න බෑ හේතු. මරණ සතිය වැඩුවොත්. ඒකනේ මේ පෙන්වන්නේ. එහෙනම් මොනවද මැරෙන්න ඕන? ඔබ නෙවෙයි. ඒ ස්කන්ධ පංචකේ පවතින්නේ මොනවද? ලෝභ මෝහද, දේශ මෝහද? ලෝභය මෝහය මැරෙන්න ඕන, දේශය මෝහය මැරෙන්න වෙනවා. කොහොමද මැරෙන්නේ? ඔය පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කෙරුවොත් මැරෙනවද? නෑ. ඒක ආගම් ભેදයකින් තොරව ලෝකේ ඔක්කොම ගාව සිද්ධ වෙන දේ. අනාර්ය පුද්ගලයන් ගාව. දැන් මේ අමතෝගද අමත පරිවුණා සඳහා නම් එහෙනම් ආර්ය පුද්ගලයෙක් බවසපත් පදලා මෙන්න මේ වැඩේ මෙහෙම නොවෙන්න එතෙන්ද සිහිය ගේන්න ඕන. මරණ සති. මරණයට සිහිය. මොනවායි මරණයටද? ස්කන්ධ පංචකය උපාදාන නොවි මරණයට. වෙමින් පැවතුනේ උපාදාන වී මරණය. මම එකයි මේ දෙකයි මේකේ තියෙන්නේ කියලා වෙමින් පවතින දෙය. මිනිසෙක් තුළ වෙමින් පවතින දේ ගැඹුරින් බුදුන් වහන්සේ පෙන්නනවා. උපාදානයේ වී මරණයට සතරට බැඳිලා මැරෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මමත්වෙන් අරගෙන මාරයට බැඳිලා මැරෙනවා. මමත්වෙන් ගන්නේ නැත්නම් මාරයාගෙන් මිදෙනවා. ඒක නේද මේ එහෙම කරන එකට නේද මේ මරණ සතිය කියලා තියෙන්නේ. මේ ත්‍රිපිටකයේ සඳහන් සූත්‍ර දේශනා අපෙන් 50ක් 60ක් අහලා බලන්න. අන්තිමට ඔක්කොගේම අපි කියන්නේ ප්‍රමාදය අප්‍රමාදය විතරයි නේද කියලා. අවුරුදු 45ක්ම ඔය ටික තමයි කියන්න ඕන වුණේ. ඒ පුද්ගලයාගේ දැනුමට අවශ්‍ය පරිදි ලෝකේ තියෙන ඕනෑම දෙයක් උදව් කරගෙන මේ තමයි කියලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ ධර්ම දර්ශන 18000ම දැනගන්න ඕනෙත් නැහැ. මේ දහම් පෙළ උගන්ලා තිබෙන පෙළවල් සේරම දැනගන්න ඕනෙත් නැහැ. මොකද එකක් වඩනකොට අනිත් ඔක්කොම වැඩෙනවා. දැන් අපි මේ කතා කරන්නේ මරණ සතිය. නමුත් මේක හරියට වඩනවා නම් ඔබ එතන තිලකුණු වඩන්නෙක්. ඔබ එතන දුක හේතු දැකලා නැති වූ තැන සහ මාර්ගයේ යන්නෙක්. ඔබ එතන පටිච්චසමුප්පාද නිරෝධය දකින්නෙක්. ඔබ එතන අපමාද විහාරියෙක්. ඔබය සතිපට්ඨානෙ වඩන්නෙක්. තව මොනවද වචන තියෙන්නේ? ඒ ඕන එකක්. මේක තේරුම් ගන්න. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ඒකට. මේක තේරුම් ගන්න. තේරුම් ගැනීම දැනීමයි. අනුගමනයකට ප්‍රත්‍යක්ෂ කර ගැනීම දැකීමයි.
දැනීමෙන් නතර වෙච්ච බුද්ධ ආගමක් තුළ අපේ සමාජයේ ඉන්නේ. ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන් පාස් වෙනවා අකුණු දෙනවා ඉතින් එහාට දන්නවා. ඒක අර සෙසු විෂයන් හා සමාගම ජීවිතය අමතක වෙලා යන දෙයක් කරුණාම තණ්හානුසයට දැනගත්තට පහර වදින්නේ නැහැ. ඒක ප්‍රායෝගික බුද්ධ ආගම කියන්නේ අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාවක්. නැවත නැවතත්. ඉතින් මේ ස්කන්ධ පංචකයාගේ හට ගැනීම මරණය දවසට එක සැරේ සිදු වෙන්නේ. කල්පනා කර කර ඉන්නකොට විතර සිදු වෙන්නේ නැහැ. නිින්ද හැරුණට මුළු දවස පුරාම සිදු වෙනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතෙන් සිදු වෙනවා. ඒ මොහොත යොදා ගන්න කියලා නේද මේ කියන්නේ. මේකට වෙලාවක් කලාවක් කොහෙද තියෙන්නේ? තැනක් කොහෙද තියෙන්නේ? තැන තමන් ඉන්න තැන. වෙලාව වර්තමානය. අවස්ථාව ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ නිසා උපදින චක්කසෝත ගාන ජීවහා කාය විඥාන හයෙන් එකක්. ඒක තුළ පහළ වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ. ඒක තමයි ස්ථානය. දැන් දිනනවාද පරදිනවාද? වරදිනවාද හරියනවාද? පෘථග්ජන කිසිවෙකුටත් දිනන්න බෑ. වුන් පරණුදු පුරුදු පාරේ යමින් එක එක ජාති කියා වාද විවාද කර කර සසරම හදයි. ඒකට සාධාරණ කරුණු ඕන තරම් ඉදිරිපත් කර සසර ඇවිදින්න කරුණු හදයි. වර්තමාන මොහොත නම් වූ මේ ස්වර්ණමය අවස්ථාව නැකත ඔහු පහු කරනවා. ඒ කණං නාදි ගච්ඡන්ති ඒසනේ ගැන සැලකිලිමත් නැහැ. නමුත් මේ මරණ සති බික්කේ භාවේත කියලා කියන්නේ නොසැලකිලිමත් වෙන්න මේ සැලකිලිමත් වෙන්න. අපි දැන් කතා කළේ පෙර පෙළෙන් ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල ආවා වූ අරමුණ මමත්වයෙන්ගෙන උපාදාන කොට අවසන් කිරීම නම් වූ පමාව. අන්න පමාව. මේක කරන්න එපා. මගෙන් අහන මොකද්ද කරන්න ඕන? මේක කරන්න එපා. මේ කරපු වැඩේ මේ මොහොතේම ඊළඟ මොහොතට එන එකේ මේක කරන්න එපා. මොකද්ද මේ කරපු එකේ තියෙන්නේ? මේකේ තියෙනවා අතීතෙන් ආවා. ඊයේ පෙරේදා කරපු වැඩත් එක්කලා තරහව ලෝභයව ආවා. දැන් වින්දා. මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඉස්සරහට තියලා ඉවර කළා. එහෙනම් මේ වර්තමාන මොහොත අතීතයටයි අනාගතයටයි දෙකටම ඔබ සම්බන්ධ කළා. එතකොට කොහොමද ගමන ඉවරයක් වෙන්නේ? මරණයක් වෙන්නේ කොහොමද? මම ළඟදී දවසක් ඔකට කතාවක් කිව්වා පුංචි කාලේ කරපු වැඩක්. ගිනි පෙට්ටියක් ගන්න. තව ගිනි පෙට්ටි දෙකක පෙට්ටි දෙක ගන්න ඇතුලේ තියෙන කෑලි දෙක කොපු දෙක. අපි සෙල්ලම් කරන කාලේ හිස් ගිනි පෙට්ටි ගොඩක් හම්බ වුණාම මේකෙන් ගිනි පෙට්ටි පාලමක් හදනවා නැත්නම් පෙලක් හදනවා. එක පිට පෙට්ටිය ඇතුළට දෙපැත්තෙන් දෙකක් බස්සනවා මැදට. දැන් දෙකේම දෙපැත්තට එළිය තියෙනවා. ඒවට තව පෙට්ටියක් හයි කරනවා. ඒ දෙපැත්තට හයි වෙන්නේ අර ඇතුලේ කෑල්ල හින්දා නේද? ඒ වගේ වර්තමාන ස්කන්ධ පංචකයේ ගිනි පෙට්ටිය වගේ නම් පිට ගිනි පෙට්ටිය වගේ නම් මේකට ඇතුළත අතීත හේතු කියලා පැත්තක් තියෙනවා. එන තරහ, එන ලෝභය, එන ද්වේෂය අතීත හේතු පහ. වර්තමාන මොහොත වර්තමාන ගිනි පෙට්ටිය කොටස වගේ. සිහිය නැතුවම ඊළඟට වෙන එක ඊළඟ ගිනි පෙට්ටිය හයි කරුවා වගේ අනාගත පැත්තට තියපු එක ඊළඟ පෙට්ටිය හයි කරන්න කෑල්ලක් එළියෙන් තියලා ඉඩ තියෙනවා. ධර්මයේ පෙන්වන අතීතයේ ඇවිදින් ඉවර වෙයි සිහියෙන් හිටියොත්. ස්කන්ධ පහටගෙන කොහොමවත් මැරෙනවා. අනාගතයට නොතියා ඉවර වෙයි. අනේ අනාගතයට නොතියා ඉතුරු කිරීමෙන් මොකද වෙන්නේ? නූපන්න කුසල් නූපදිනවා. සිහිය තිබීම උපන්න කුසල දුර වෙනවා. ඒව ඇවිදින් පවත්තන් නැත්තම් ඉස්සරහට එයා නැති වෙන්න ඕන. එනම් මේ උපන්න කුසල් දුරු කිරීමට නූපන්න කුසල් නූපදීමට ගන්නා වෑයමට මරණ සති කියනවා. දැන් ඔබට කාටවත් මේක කරවන්න පුළුවන්ද? කාටවත් කරවන්න බෑ. සැබෑ භාවනාව කවමදාකවත් කාටවත් කරවන්න බෑ. කරවන ඒවා
සාමාන්‍යයෙන් උසස් පෙළ ලියන්න යන ළමයින්ට පුරළමාවේ මධ්‍යස්ථානයේ යමක් කරනවානේ. අදෙන් පොඩි ළමයින්ගේ වැඩ කියලා තමයි කියන්න තියෙන්නේ. තාම නැලවෙන්න හදනවා කිරිබන බබ්බු වගේ. කරවන්න බෑ ධර්ම ශ්‍රවණය කරලා කරගන්න තේරුම් අරගෙන. දැන් කොහොමද මේක වෙන්නේ? අර ඉස්සරලා පාරෙම තියෙනවා මේක 10 වතාවක් 20 වතාවක් කියලා. එතන ඔබේ ඉල්ලීම් පරිදි ආයෙත් මේ කියන්නේ. ඇස තුළ හෝ කන තුළ හෝ නාසය තුළ හෝ දිව තුළ හෝ කය තුළ හෝ සිත තුළ හෝ තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. දැන් ඉස්සරලා කලේ මමත්වයෙන් අරගෙන අවසන් කරපු එක. ඒකට මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියනවා. දැන් මරණ සතියේදී මමත්වයෙන් ගන්න බෑ. වේදනා පච්චයා තණ්හා පුරුදු පරිදි එයි අතීතෙන්. ඒක උපාදාන බව වුණොත් තමයි අනාගතයට තියන්නේ. ඒ තමයි දැන් සසරට බැඳෙන හැටි. මරණයක් නැති වෙන එක. තණ්හා උපාදාන බව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියලා චතුස්සත්‍ය ගලපන්න උතෙන්ද. රූපේ නම් රූප තණ්හාව, ශබ්දේ නම් ශබ්ද තණ්හාව. මමත්වයෙන් නොගන්නේ නම් ඒකට මොකද වෙන්න ඕන? හටගෙන මැසෙන්න ඕන. අර ගිනි පෙට්ටියට ඉස්සරහට හම්බ කරන හයි කරන කෑල්ල නෑ. ඒක විතරයි. දැන් අතීතයේ ඇවිදින් දුර වෙනවා, වර්තමානයේ හටගෙන නැසෙනවා. අනාගත හේතු තියන්නේ නැතුව නැසෙනවා. තණ්හා නැත්නම් උපාදාන නැහැ, උපාදාන නැත්නම් භව නැහැ. ඒක බලන්න ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සහ අරමුණු තුල බලන්න පුරුදු වෙන්න. ආත්ම තුනක් තුල හරි පොත තුල හරි බලන්නේ නැතුව. දැන් කොහොමද පාලිය උගන්ලා තියෙන්නේ? තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව ශේෂ වෙන්නේ නැතුව ඒකට පවතින රාගය විරාගයක් බවට පත් කරන්නේ නම්, ඒක හේස ඉතුරු කිරීම නැතුව නිරෝධයක් කරන්නේ නම්, ඒ තණ්හාව නැතුණා කියන්නේ ඒකයි. තණ්හා නිරෝධ වුණොත් උපාදාන වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැත්තම් භව වෙන්නේ නැහැ. දැන් මොකද උනේ? මෙන්න සතියෙන් කරන්න ඕන දේ. මෙන්න මේ එතකොට දැන් මොකද උනේ? ස්කන්ධ පහ උපාදාන නොවේ මරුණා. මේකට මරණ සති කියනවා. දැන් දුරුනේ මොකද්ද? උපාදානයේ දුරුණා. එහෙනම් උපාදානයේ අකුසල එහෙනම් උපාදානයේ දුරු වෙන එකද උනේ? උපාදාන නම් සතර පවත්තන්නේ. දැන් උපාදාන නොවි අවසන් වුණාම උපාදානයේ දුරු වුණා නේද? මෙහෙම කරන්නයි සිහිය ඕනේ. ඉතින් ඔබ යම් තාක්කත් ලෝභ දේශ මොහොන් බලවත් කරගෙන තිබෙනවා නම් ආපහු යන්න හැරිලා කාලය අරගෙන මේක ඊතා ඉක්මනින් සංසිඳව ගන්න වෙනවා. මේකේ රහස තමයි ඔබ ළඟ තියෙනවා නම් හංගන්න බෑ, ගැටෙනකොට එනවා. ඇසට කනට නාසයට ගැටෙනකොට ඔබේ ඇඟ රත් වෙලා යාම තුල මේ ලෝභ දේශ මොහ මූල හට ගන්න හැටි තේරෙවි. ඒකට සමාජයට දොස් කියන්න එපා. ඔබයි මේක හදාගත්තේ. මේක භාවිතා කිරීම තුළින් ඔබට පුළුවන් නම් මේක අවසන් කරගන්න. එදාට තේරෙවි ගැටුණට එන්නේ නැහැ කියලා. එන්න දෙයක් නැහැ කියලා. එහෙනම් අර ගැටිලා ආපු ලෝභයේ දේශේ මොහේ ඔබ තිරසනෙක් බවට පත් කළා. ලෝකේ අවුල් කරලා ඔබ දුකට පත් කළා. ඔබ නිවීම නැති කරගත්තා. නමුත් ඒවා නැත්නම් නිවීම නේද තියෙන්නේ? එතකොට අර බාහිරින් හම්බෙන පංචකාරණා හමුවේ සහ අනිකුත් ලෝකයාගේ ලාභාලාභ සැපදුක් නින්දාව සඳහා සියලු යෝජනා චෝදනා හමුවේදී සේලෝ යතා ඒක ගනෝ වාතේන න සමීරති. හතර දිසාවෙන් හැමවට ගල හෙලවෙන්නේ නැහැ. මේ අකම්පිත බව පෘථග්ජනයා තුල නෙමෙයි තියෙන්නේ, මේ නිස්සබ්ද වුණු පුද්ගලයා තුල. දැන් ඊට පස්සේ ජීවිතයේ අවසානයේ S2 පියෙන්න එනකොට එන්න තියනවාද උපාදාන? ආපහු බලන්න කියනවා, කල්පනා කරලා තවදුරටත් බලන්න තියනවාද කියලා. නැත්තම් සන්තෝෂයෙන් ඉන්න කියලා තියෙනවා. තියෙනවා නම් තවදුරටත් හදන්න තියෙනවා. ඔය තමන් ලබන අධිගමය තමන්ට තේරුම් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒකයි. මෙන්න මේ අය මේ ඇතුළත තියෙන සංසුන් බව ප්‍රිය කරන අය. ඒ සංසුන් භවයේ වාසය කරන්න කැමති, නොසංසුන් බවට ආවොත් ඒක සසරේ වැරද්දක්, ක්ලේශයන්ගේ වැරද්දක් වහා සංසිඳව ගන්න මහන්සි වෙනවා. දැන් මොනවද මරණයටපත් වෙන්නේ?
ලෝභය දේශේ මෝහය මරණයට පත් වෙනකොට අවිද්‍යා සංකාර වෙනකොට විද්‍යා විමුක්තිය හම්බ වෙනවා. ඔබට කය විඳෙයි, මැරෙන්න කෙනෙක් නැහැ. අපමත්තා නමී යන්ති. එහෙනම් මේක තේරෙනවා වෙන මොනවත් බණ ඕනේ දාය. දැන් වැඩේ තේරුණා, දැන් කරන්න ඕන බණ භාවනා. බුදු සමය බණ භාවනා කියන්නේ මම ඕකයි කාරණේ කියලා දෙනවා, ඊට පස්සේ කරගන්න. අයන්න දන්නේ නැතුව කවුරු හරි මොනවා හරි කිව්වට මොනවා හරි කරන්න යන්නේ නැතුව මේ කොටස වැටහෙන එකට ප්‍රඥාවන්තයෝ කියලා කියනවා. දැන් අනුගාමී ප්‍රතිපදාවකට යන්න වෙනවා. සවන් දුන්න ඔබට, සවන් දෙන ඔබට සවන් දීලා එදා තේරුම් ගත්තා නම් හොඳයි, අද තේරුම් ගන්නවා නම් හොඳයි. නැත්නම් මේ මාතෘකා ඉල්ලන තරමට අපි මේක කියනවා. ඒ අයගේ ඉල්ලීමක් තියෙනවා නම් ඉල්ලීම ඉටු කරනවා. නැත්නම් අපි හොයලා, මොකද මේ 18000ක් සූත්‍රවල ඔක්කොගේම ඕකනේ තියෙන්නේ. ඒ උදාහරණ අරගෙන කියන එකයි ඇත්තේ. පැය නම් පැයට, දෙක නම් දෙකට. දෙක සූත්‍රයන් සාරාංශ කරලා. සවන් දෙන්නෝ කවදා හරි මේක තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවට යාවි. ධම්මැස පාදාගෙන අනුගාමී ප්‍රතිපදාව තුළින් මේ මරණ සතියෙන් නිවනට බැස ගන්නට, නිවන් කෙලවරකට ගන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා මාතෘකාව දීලා තිබෙන්නේ අංගුත්තර නිකායේ පඨම මරණ සති කියන එක. මම පඨම සහ ဒုတိ දෙකම ගත්තා. මොකද මං පඨම මරණ සතියෙන් වෙනම කියලා තිබුණා, ဒုတိ මරණ සතියෙන් වෙනම කියලා තිබුණා. ඒ නිසා දෙකම අරගෙන ලිහිල් කළා තවදුරටත්. කොකින් හරි වෙන්න ඕන කාරණාව. දායකත්වයෙන් දරනු ලබන්නේ කැකිරාවේ පදිංචි WMW රංජිත් බණ්ඩාර මහතා සහ එම මහත්මිය විසින්. අරමුණු මීට වසර 4කට පෙර එනම් 2017 ජූනි මාස 11 වෙනි දින පරලොස්සපත් වෙල්ලන්කට්ටු මැණිකේ මහත්මියට සහ මීට වසර 50කට පෙර පරලොස්සපත් වූ WM ධනවර්ධන බණ්ඩාර මහතාට මේ දෙදෙනා මව්පියන් වශයෙන් සිහිපත් කරනවා ඇත්තේ. ගෞරවයෙන් සිහිපත් කරන්නට වචනේ මං අඩුපාඩු සම්පූර්ණ කරන්නම්. පින් බලාපොරොත්තු වසත් නම් පින් අනුමෝදන් වී ඒ ජීවිතය සුවපත් කරගනිත්වා. මොකද පින් අනුමෝදන් වෙන්න ඕන ජීවිතේ පරදත්ත උපජීවීනේ. එතනින් මිදී මතු උපදිනා මිනිසත් බවක් ලබාගෙන එදතැනදී සද්ධර්මයේ තේරුම් අරගෙන සතර දුක් කෙලවර කරගනිත්වා. මීට වසර 27කට පෙර පරලෝසපත් EL නිකොලස් සප්පුහාමි මහතා සහ මීට වසර 23කට පෙර පරලෝසපත් JAG ලොකු මැණිකේ මහත්මිය, එන්නේ ඩිංගිරි මැණිකේ මහත්මිය, සීලා ලියනගේ මහත්මිය, ප්‍රේමා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ නමින් මියගිය සියලු ඥාත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන්න. සියලු දෙනාට පින් අනුමෝදත් වේවායි කියන්න එපා. මොකද බුදුන් වහන්සේ වදාරන්නේ අදාළ තැන හිටියොත් පින් ලැබෙනවා, නැත්නම් නැහැ. ටානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නොඅට්ටානේ. පින් බලාපොරොත්තු තැන හිටිනම් පින් අනුමෝදන් කරන ඒ ජීවිතයේ දුක් කෙලවර කරගනිත්වා. සසර දුක් එයින් කෙලවර වෙන්නේ නැහැ. සසර දුක් කෙලවර කරවන්න ආපහු මිනිස්සු වෙලා ඉපදලා ධර්මයේම තේරුම් අරන් මේ මරණ සතියම වඩලා දුක් කෙලවර කරගන්න ඕන. උතුම් නිර්වාණ බෝධිය පිණිස හේතු වේවා. සෝජීවත් සිටින්නා වූ WM අතුල බණ්ඩාර මහතා සහ සහෝදරයන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත්, ලීලා ලියනගේ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිර ජීවනයට අවශ්‍ය ආශිර්වාදය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. මේ දිනවල පැතිරී පවතිනා වූ කොරෝනා රෝගයෙන් පෙළෙන සියලුම ලක්වාසී ලෝකවාසී සැමටත් ඒ වෙනුවෙන් අපකපුයි ඒ වළක්වා ගැනීම සඳහා අපකපුයි සේවය කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ සුරවිරුවන් ඇතුළු සියලු දෙනාටමත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නා වූ නිර්දේශයන් නිර්ණායකයන් මනාව අනුගමනය කොට හැදිච්ච ජාතියක් විනයගාරක ජාතියක් බවට පත්වීමෙන් මේ වසංගතය රටින් දුරු කර ගන්නට ලැබේවා. එමයි මම ප්‍රාර්ථනා කරන්නේ. නිකම් ප්‍රාර්ථනා කළාට මේක වෙන්නේ නැහැ. හැමෝටම වගකීමක් තියෙන්න වෙනවා. පසුගිය කාලයක් වාන තුළ මම දකිනවා හැදිච්චකමක් නැති ජාතියක්. මේ නිර්ණායකයන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිළිගන්නකොට පැහැදිලි කරපු නිර්ණායකයන් ගරු කරන්නේ නැතුව අයාලේගේ ජාතියක් නිසා මේක අවුල්ුණයි කියලා. එන් තවදුරටත් එහෙම කරොත් මේ ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. තම තමන් වගකීමෙන් කටයුතු කරන්න වෙනවා. මහ ලොකු බරපතල දෙයක් නෙමෙයි. මම කියන්න ඕනේ නැහැ බණ වශයෙන් මෙතන. ඒක විස්තර වෙනවා හැම තැනදීම.
එහෙම තමයි මේක මිදෙන්න පුළුවන් වෙන්නේ. නිසා ධර්ම දේශනා කරවා ගත්තා, ධර්ම ශ්‍රවණය කළා, දායකත්වයේ දරුවා ප්‍රාර්ථනා කළ පරිදි පරලොස්සපත්තන්ට දෙනා වූ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න. සියලු දෙනාම කවුරු හරි කෙනෙක් පින් බලාපොරොත්තු ඇත්නම් පින් අනුමෝදය වෙන්න වී හැකිනම් අනුමෝදන් වී ඒ ජීවිතය කෙටි කාලීනව දුකින් අත මිදලා ඒ පිනෙන් සතුටටපත් වේවි. ඒ ජීවිතය කෙලවර කරන දවසක යලිත් මිනිසත් බව ලබා බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක මරණ සති වැනි දහම් කරුණක අනුගමනීය ප්‍රතිපදා වටහා ගැනීම තුළින් ඔවුන්ටත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබට ඔබේ දූතයන් හැම දෙනාට මේ අවබෝධය මේ පුණ්‍ය ධර්මය මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව පිණිස දීර්ඝායු සැප සම්පත් පිණිස හේතු වේවා. රැකියා ආදී කටයුතු වල සාර්ථකත්වයට, දරුවන්ගේ අනාගත බලාපොරොත්තු වල ඉටුවීමට, අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයට හේතු වේවා. නිර්ණායක අනුගමනය කිරීමෙන් රෝග පීඩාවන්ගෙන් මිදීමට හේතු වේවා. කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී ත්‍රිලක්ෂණී ගැඹුරු වැටහි ගෞතම සාසනයේ ඉක්මවා නොයා සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සෝයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි අදිෂ්ඨාන කරගන්න, ප්‍රාර්ථනා කරන්න, අනුගමනය කරන්න. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං